හොඳයි ළමයි අපි අද එහෙනම් බලාපොරොත්තු වෙන්නේ අපි ඝර්ෂණය කියන સિદ્ધාන්තය තමයි ගිය සතියේ කර හිටියේ. ඒත් මේ ඝර්ෂණයේ ගණන් ටිකක් හදලා ඝර්ෂණයේ පොඩි સિદ્ધාන්ත කොටසක් තියෙනවා තවත් කියලා දෙන්න ඕන. ඒකත් කරලා මේ පාඩම අපි අදින් අවසන් කරලා දාන්න. කියන්නේ නිව්ටන් නියම හා ගම්‍යතාව කියන කොටස අවසන්ම කරලා දාන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔක්කොටම කලින් ගිය සතියේ මම ඔයාලට ගෙදර වැඩ ගානක් දුන්නා. ගණන් ගොඩක් දුන්නා. පහුවර්ණ ගණන් කීපයකුත් දුන්නා. දැන් මම කියන්නේ ඒ ටික නෙවෙයි. ඔයාලට පොතේ ලියා ගන්න දුන්න ගානක් ඒක හදන් එන්න කියලා කිව්වා. එතකොට ඒක දැන් මම ඉස්සෙල්ලා බෝඩ් එකේ හදලා පෙන්නන්නම්. එතකොට මම හදන විදිය බලා ගන්න. බලාගෙන ඔයගොල්ලෝ ඒ ගාන හරිනම් හරි දාගන්න. වැරදි නම් ඒක ආපහු ඔයාලා හදා ගන්න. හොඳයි. එහෙනම් අපි මුලින්ම මම මේ ගිය සතියේ ඒ දීපු ගෙදර වැඩ ගාන සාකච්ඡා කරලා ඉමු. එතකොට තමයි ඒ ගානේ මුලින්ම කියන්නේ මොකද්ද? අපි කියන එක මම රූපෙකුත් ඔයගලන්ට අඳ ගන්න දුන්නා. ඒත් රූපය අඳින එකේ කිසිම අවුලක් නැහැ. ඉස්සෙල්ලා පොඩ්ඩක් ගාන මතක් කරගමු. තිරසට අංශක 30කින් නාන්දත රළු තලයක් මත තිබෙන කිලෝග්‍රෑම් 2 ස්කන්ධයක් ආනත තලයේ මුදුනේ ඇති සුමට කප්පියක් වටා යන අවිතන්‍ය තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ කොට ඇති අතර තන්තුවේ අනෙක් කෙළවර නිදහසේ එල්ලෙන තවත් කිලෝග්‍රෑම් 2 ස්කන්ධයකට ඈඳා ඇත. එතනම මේ රූපේ මම මේ හරියන් දෙන්නම්. ඒක කොටස් දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා මොන කොටසකට හරි රූපය අඳගෙන ඉමුකෝ. ආනතලයක් තියෙනවා. මේ කෝණය අංශක 30යි. හරිද? දැන් 30ට වඩා වැඩි කෝණයක් ඇඳට කෝණය අංශක 30 කියලා හිතමු. හරි? ගානේ දීලා තියෙන්නේ එහෙමනේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? තියෙනවා. හරි නේ? ඊට පස්සේ මෙතන කප්පියක් තියෙනවා උඩ. කප්පියක් තියෙනවා. මෙතන තන්තුවක් කප්පිය වටා යවලා මෙන්න මේක පැත්තක වස්තුවක් එල්ලලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ මෙහෙම තන්තුවක් තියෙනවා. ඊට පස්සේ ඔන්න වගේ දෙන්නම ස්කන්ධ සමානයි. දැන් ප්‍රමාණ දෙක අතර සයි මේ බර සමානයි දෙන්නගෙම. මෙයා 2 කිලෝග්‍රෑම් 2යි. මෙයා කිලෝග්‍රෑම් 2යි. හරි. ඔකනේ. දැන් අපි ගාන ආපහු පොඩ්ඩක් කියවමු. ගානේ පළවෙනි කොටස තමයි ඉස්සෙල්ලාම හදන්නේ. පළවෙනි කොටස කියන්නේ මොකද්ද? ආනත තලය මත ඇති වස්තුව අංශුව සීමාකාරී සමතුලිත අවස්ථාවේ පවතිනවා. තලය හා අංශුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණක මෙයා ඉන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාවේ. මොකද්ද සීමාකාරී අවස්ථාව කියන්නේ? ඔයාලට මතක ඇති ගිය සතියේම સિદ્ધාන්ත මතක නම් සීමාකාරී කියන්නේ චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. චලිත වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි මෙයා ඉන්නේ. එතකොට බල ටික අඳ ගන්න එහෙනම් මොන දැන් ගානේ පළවෙනි කොටස මේ හදන්නේ බර තියෙනවා අනිවාර්යෙන්. එක ෂුවර් එකට තියෙනවා පහට. කොච්චරද බර? කිලෝ 2ක් කියන්නේ නිව්ටන් නම් 20ක් නේ. ඔන්න එතකොට නිව්ටන් 20 පහකට තියෙනවා. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් ආතතියක් තියෙනවා. ආතතිය කී කියලා ගමු. එකම තන්තුව නම් හැමතැනම ආතතිය සමානයි. එතකොට මෙතන ආතතියත් ටීම තමයි. ගට්ටි. ඊට පස්සේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව මම R කියලා ගන්නවා. ඊට මෙන්න මේ කෝණය අපිට පුරුදුයි හොඳට මොකද්ද? මේ කෝණය අංශක 30යි නේ. අර අනත්තල වල ගණන් මොන තරම් හදලා තියෙන ඉඳ දැන් ඒවා දන්නවා. හරි. දැන් අපෙන් අහන්නේ දැන් ඝර්ෂණ සංගුණක යහන්න මේ තලයේ. දැන් චුට්ටක් බලන්න මෙයාගේ ප්‍රතික්‍රියාව ගත්තොත් මෙයා දැන් චලිත වෙන්න උත්සාහ කරන්නේ මොන පැත්තටද?
කියලා අපි පොඩ්ඩක් හොයා ගන්න ඕන. එතකොට අපිට තේරෙනවා මෙතනින් පහළට මෙයාගේ බාර තියෙනවා නිව්ටන් 20ක් නේ. නිව්ටන් 20ක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් පහළට මොකද්ද තියෙන්නේ? මෙන්න මේ නිව්ටන් 20 විභේදනයක් තියෙනවා ආනත්තය දිගේ පහළට. ඒ විභේදනය කියලා තමයි 20යි sin තියන්නේ. කෝණෙන් ඉවතට නම් sin කියලා ගත්තේ. 20යි sin තියක විභේදනයක් තියෙනවා. ඒතර 20යි sin තිය කියන්නේ නිව්ටන් 10යි. ඔන්න ඉතින් එකපාරම ලියන්න නැතුව 20යි sin තිය කියන්නේ භාගයනේ. ඒතර 20 බෙදීම 2 නිව්ටන් 10ක් තියෙනවා පහළට. එතකොට ළමයි බලන්න මේ නිව්ටන් 20 වැඩිනේ නිව්ටන් 10ට වඩා. එතකොට මෙයා යනවා නම් යන්න හදන්නේ මොන පැත්තටද? උඩ පැත්තට. තලයේ දිගේ ඉහළට තමයි මෙයා යන්න හදන්නේ. එහෙනම් මෙයා මත චලිත වෙන්න හදන උත්සාහ කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ කියන්නේ තලයේ දිගේ පහළට තියෙනවා මොකද්ද? ඝර්ෂණ බලයක්. ඒ ඝර්ෂණ බලය අපි F කියලා ගමු. ඝර්ෂණ බලය. තේරුණාද? තලයේ දිගේ ඉහළට යන්න දාන උත්සාහ කරන්නේ මොකද මේ නිව්ටන් 10ට වඩා 20 වැඩි හින්දා. එතකොට මොකද මේ දැන් මේක නිව්ටන් 20යි නම් ආතතියත් නිව්ටන් 20යි. ඉහළට බලපාන සමානයි. එතකොට මෙතන ආතතිය 20. එතකොට 20 වැඩිනේ ළමයි 10ට වඩා. එතකොට උඩට යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ඝර්ෂණ බලය තියෙන්නේ පහළට. එතකොට ඔන්න ඝර්ෂණ බලයේ දිශාව හරියට අපි ලකුණු කරගත්තා. ඕක වැරදුනොත් ගානක් වර්ධිනවා. හොඳයි. දැන් පිළිවෙලට ගාන හදමු. මේකත් මම පස්සේ දාන්නම්. මේක අපි දැන් ටිකක් ගණන් හදලා පුරුදු ළමයි ඉන්න විභේදන මේකේ ලකුණු කරන්නේ නැහැ. දැන් මම මේවට අකුරු දෙකක් දාගන්නම්කෝ. මෙයා A කියලා ගන්නම්. මෙයා B කියලා ගන්නම්. දැන් මම මේ B ගේ එතනින් පටන් B ගේ ඉහළට බල පහළට සමාන කරනවා. මොකද මේ පද්ධතිය තියෙන්නේ සමතුලිතතාවය, සීමාකාරී සමතුලිතතාවය. කියන්නේ මේවා මුකුත් චලනය වෙන්නේ නැහැ, නිශ්චලයි. එහෙනම් මෙතන ඉහළට බල නිශ්චල නම් මෙයා ඉහළට බල පහළට බලවට සමාන ගන්න පුළුවන්. ඉහළට t තියෙනවා පහළට 20ක් තියෙනවා. එහෙනම් අපි කියනවා t සමානයි නිව්ටන් 20යි කියලා. අන්න ආතතිය හොයාගන්න. හැබැයි මේක ඕනේ නැහැ ගන්නට. මේක තමයි අන්තිම උත්තරයක් නෙවෙයි. එතකොට ඊට පස්සේ මෙන්න මෙයාගේ A ගේ තලයේ දිගේ ඉහළට තියෙන බල තලයේ දිගේ පහළට තියෙන බල වලට සමාන කරනවා. එතකොට තලයේ දිගේ ඉහළට තියෙන T තලයේ දිගේ පහළට ඝර්ෂණ බලයක් සහ මොකද්ද? ආයෙ මොකක්ද තියෙන්නේ? මේ නිව්ටන් 20 විභේදනයක් තියෙනවා. ඒතර 20යි sin 30ක් තියෙනවා පහළට. තේරුණාද ඔයාලට? පහළට තියෙන දැන් අර මම කලින් ඇඳලා මකපු එකක් තියෙනවානේ. මේ 20 විභේදනයක් මම කිව්වෙන්න තියෙනවනේ. 20යි sin 30ක්. ඒකත් පහළටනේ තියෙන්නේ. ඒක තමයි මේ ගත්තේ. ඉතින් මම ඒක මෙතන කියන්නේ නැහැ. ඔයාලට ඕන නම් ඒක කියා ගන්න. විභේදන ටිකක් මේකෙම ඇඳ ගන්න. ඊට පස්සේ t කියන්නේ 20යි. අපි f කියන එක දාන්නේ නැහැ. 20යි sin 30 කියන්නේ භාගෙනේ. දැන් 20 බෙදීම දෙක 10යි 20ෙන් 10ක් ගියාම ඔන්න ඝර්ෂණ බලය එනවා නිව්ටන් 10යි කියලා. ඔන්න ඝර්ෂණ බලය වුණා. ඒක අපිට පස්සේ ඕන වෙනවා ඔහොම තියාගමු පැත්තකින්. ඊට පස්සේ අපිට මේ r හොයා ගන්න ඕන. r හොයා ගන්න කරන්නේ A ගේ වර්ණය තලයට ලම්බකව ඉහළට තියෙන බල තලයට ලම්බකව පහළට තියෙන බල වලට සමානයි. තලයට ලම්බකව ඉහළට තියෙන R නේ. තලයට ලම්බකව පහළට තියෙනවා. මෙන්න මේ නිව්ටන් 20 මෙන්න මේ දිශාවට තියෙන විභේදනයේ තියෙනවා 20යි cos 30 නේ මේක. 20යි cos 30ක් තියෙනවා පහළට. 20 කෝණයේ දෙසට මේ අංශක දිගේ කෝණයේ දෙසට තියෙන විභේදනයේ පහළට තියෙනවා. ඒකම. එහෙනම් තලයේ දිගේ පහළට තියෙනවා 20යි cos 30ක්. 20යි cos 30 කියන්නේ ළමයි මූල 3ට 2. එතකොට r වෙනවා
10යි මූල 3. අරුත් හොයන්න. දැන් ළමයි වැඩේ හරි. අපිට ඝර්ෂණ බලය හොයන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් F සමානයි μ r දැම්ම නම් හරි. ඝර්ෂණ බලය ඝර්ෂණ සංගුණකේ හොයන්න ඕනේ. ඝර්ෂණ බලය 10යි. μ තමයි අපි හොයන එක කෙනා. r කියන්නේ 10යි මූල 3. ඉන්න 10ට 10 ගපුවාම μ එනවා. 1ට මූල 3යි. ඝර්ෂණ සංගුණකේට ඒකක නැහැ. ඔක කොහොම තිබ්බකන්ති විභාගික වගේ වුණා ඔබ චුට්ටක් දශම ස්ථාන වලට සුළු කරලා ලියන්න. දැන් මගේ පන්තියේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. මට හිතෙන්නේ ඔයගොල්ලන්ට ගාන තේරෙන්නේ නැති. හරි. එහෙනම් ළමයි මේක හරියට ගිය ළමයි ඉන්නවා නම් හරි දාගන්න මොනාරි අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගන්න. සම්පූර්ණයෙන්ම වැරදිච්ච ළමයි ඉන්නවා නම් මේක ආපහු ලියා ගන්න. හොඳයි. එතකොට එහෙනම් දැන් දෙවෙනි කොටසට යමු. තලය හා අංශුව අතර ගතික ඝර්ෂණ සංගුණකයේ 0.5 නම් අංශු පද්ධතියේ ගමන් ගන්නා ත්වරණය. දැන් ගතික අවස්ථාව ගැන කියන්නේ. ඒකනේ ගතික ඝර්ෂණ සංගුණකය දෙන්නේ. ඒතර ඒ ගතික ඝර්ෂණ සංගුණකයේ දීපු එක මම මේ අගේ ලියා ගන්න කොහෙන් හරි මෙව දීලා තිනවා කීයද? 0.5යි කියන. හරි. ඊට පස්සේ දැන් මෙයාගේ ත්වරණය අහනවා. ඒතර අපි හිත මෙන්න මේ පැත්ත තමයි අතල්නේ වෙන්නේ. ඒතර මෙයාට පහට ඒ ත්වරණයක් තියෙනවා කියලා ගමු. ඒතර මෙයාට තලයේ දිගේ ඉහළටත් ඒ ත්වරණයක් තියෙනවා කියලා අපි ගමු. දැන් සාමාන්‍ය F සමානයි MA ගණන් හදපු විදිහටම හදන්න තියෙන්නේ. එකම වෙනස මේ F කියලා බලයක් ඝර්ෂණ බලය ආපු එක විතරමයි. වෙන කිසිම වෙනසක් නැහැ. අර අපි මීට කලින් අර ආනත්තලවල F සමානයි MA දාලා ගණන් හැදුවේ. ඒ විදිහටම හදන්න තමයි තියෙන්නේ. අර සමීකරණ දෙකක් අරගෙන සමගාමී සමීකරණ විදියට විසඳලා අන්න ඒ වගේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔය මේ F බලය හොයා ගන්න ඕන. ඒතර F කියන්නේ μr. μ නම් දීලා තියෙනවා. r දීලා නැහනේ. එහෙනම් r හොයා ගන්න ඕන. ඒතර r හොයාගෙන ඉන්න වෙනවා ඔක්කොටම කන්නේ. r හොයන්න අපිට පුළුවන් මම මේ හරින් ඉස්සරම r හොයා ගන්නම්. තලයට ඒට ඒගේ තලයට කලින් විදියම තමයි කලින් ආර්ට ආපු උත්තරේම තමයි දැනුත් දෙන්නේ. තලයට ලම්බක විහරට තියෙන බල සමාන කරන්නේ ඒකේ තලයට ලම්බකව පහළට තියෙන බල වලට. එතකොට තලයට ලම්බක විහරට තියෙන r තලයට ලම්බකව පහළට තියෙන තමයි 20යි cos තියෙන්නේ. මේ 20 මේ පැත්තට තියෙන විභේදනය තමයි තියෙන්නේ. එතකොට 20යි අංශක 30 කෝණේ පැත්තටනේ. එතකොට 20යි cos 30 තමයි පහළට. අර කලින් ආපු එකම තමයි. පළවෙනි ගානේ r ට ආපු උත්තරේම තමයි. අලුතෙන් හොයන්න දෙයක් නැහැ අතට. cos 30 කියන්නේ මූල 3ට 2යි. r වෙනවා 10යි මූල 3යි නිව්ටන් කියලා. අන්න r පාගත්තා. ඊට පස්සේ ඔන්න අපි f උත් හොයාගමුද? මේ f හොයන්න පුළුවන් μ r දාන්න. මම ලියන f සමානයි μ r දාන්න. එතකොට μ කියන එක දීලා තියෙනවා 0.5යි. r කියන එක දැන් හෙව්ව 10 මූල 3. එතකොට r වෙනවා 5යි මූල 3ක්. ඔන්න අපි ඝර්ෂණ බලයත් හොයාගත්ත. ඕනම් මේක මූල 3ට අර්ධ කරලා ටුට්ටක් සුළු කරගන්නත් පුළුවන්. ඒක සුළු කරගමු තමයි. කීයද මූල 3ක් කියන්නේ 1.73ක් වගේනේ. ඒක පහෙන් වැඩි කරමු. නේ පස්සට 15 වැඩි. 8.65 වෙනවා. හරි. දෙකට නෙෆ් වෙනවා 8.65. ඔක ආසන්න වශයෙන් ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔයාලේ 1.7යි 3යි 2 මූල 3ේ තුන්වෙනි දශම ස්ථානයට ගත්තොත් තව පොඩ්ඩක් වෙනස් වෙයි. ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. හරි. දැන් F හරි. දැන් මම මුලින්ම කරන්න ළමයි A ට දාන්නම් තලයේ දිගේ ඉහළට F සමාන එන්නේ. A ට එයාගේ චලිත දිශාවට F සමාන එන්නේ. එතකොට A මත තලයේ දිගේ ඉහළට තියෙන සංප්‍රයුක්ත බලය තමයි F කියන්නේ.
සංප්‍රයුක්ත ඉහළට තියෙනවා T. පහළට තියෙනවා F තියෙනවා. සහ මේ නිව්ටන් 20 විභේදනයක් තියෙනවානේ 20යි sin 30ක් තියෙනවා පහළට. මෙයාගේ විභේදනයක් වෙන මේ පැත්තට තියෙනවානේ. එකක් ගන්න ඕනේ. පහළට 20යි sin 30. සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි ත්වරණය A. 30 ඍණ F කියන එක අපි 8.65 කියලා හොයාගත්තා. 20යි sin 30 කියන්නේ භාගයයි සමානයි 2යි. 30 ඍණ මේ දෙක එකතු වෙනවනේ නේ ඍණ. එතකොට 28.65 sorry වැරදුනා. 20 දෙකෙන් බෙදුවම බෙදෙන්නත් එක ඉස්සෙල්ලානේ. එතකොට 10යි 10ට 8.65 එකතු කරනවා 18.65 කියනවා. සමානයි 2යි. ඔන්න අපේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ බීට දාමු. බීට පහළට f සමානයි මේ දාමු. ඒ පහළට තියෙන සංප්‍රයුක්තය මොකද්ද මෙයාගේ? 20ක් තියෙනවා පහට ඉහළට t තියෙනවා. ඒතර 20 ඍණ t තමයි පහළට තියෙන්නේ. 20 ඍණ t සමානයි ස්කන්ධය 2යි ත්වරණය. ඒක කොච්චර තමයි? ඔක අපේ ඒ සමීකරණය. ඒතර අපෙන් ත්වරණය අහන්නේ. එතකොට මේ t ට t කැපෙනවා 1යි 2යි එකතු කරලා. ඉතින් මල්ල 1 ධන 2. එතන t ඍණ 18.65 ධන 20 ඍණ t සමානයි 2යි a ධන 2යි. එතකොට t ට t කැපෙනවා. එතකොට 20න් 18.65 ගියාම කීයක් දෙන්නේ? එතකොට මෙතන 19.35. මම 4යි a කියලා එනවා. එතකොට ත්වරණය එනවා 1.45. sorry 1.35 4න් බෙදුවොත් කීයක් කියලා ළමයි? ආතුරට 3 12 15ට ඒ 3 බිංදුව 30ට 4යි. බිංදුව 3යි 4ක් ආසන්න වශයෙන් කරන එනවා. ආසන්න වශයෙන් බිංදුව 3යි 4. පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් ඔයාලට උත්තර. මට ඉතින් මේක හරි උත්තරේ වෙන්න ඕන. පොඩ්ඩක් කියන්න. හරි. එතකොට ළමයි මේක තමයි උත්තරේ. ඒක හරි උත්තරේ. එහෙනම් මේ ගානත් ඔයාලා හරි වැරදි තියෙනවා නම් හොදා ගන්න. සම්පූර්ණ වැරදි නම් ආය අලුතෙන්ම ලියා ගන්න. හොඳයි. එහෙනම් මේක නෝට් එකට එකතු කරගන්න. දැන් අපි ළමයි යන්න හදන්නේ අපේ බහුවර්ණ ගණන් සාකච්ඡා කිරීමට. ඒතර බහුවර්ණ ගැටලු ඔයාලා අහලා ඉපු ගණන් කීපයක් තියෙනවා. ඒ ටික අපි සාකච්ඡා කරමු. එහෙනම් තමයි පෙරලා ගන්න ටියුට් එකේ බහුවර්ණවල 59 වෙනි ගාන. ඒක අහලා තියෙනවා. ඒත් ඔයාලා දන්නවනේ දැන් ටියුට් එක නැති ළමයින්ට ප්‍රශ්නයක් නැහැ. මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ටියුට් එකේ link එකක්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න PDF එක. මේ PDF එකේ බහුවර්ණ තියෙන කොටසක් තියෙනවා අගහරියේ. අනේ බහුවර්ණ වල නිව්ටන් නියම හා ගම්‍යතාව කියන කොටසේ 59 වෙනි ගැටලුව තමයි දැන් කතා කරන්න යන්නේ. හරි පෙරලා ගත්තා නේද? හරි. දැන් ඉස්සෙල්ලා ගාන අපි ඔක්කොම කියවගමු. ඔයාලත් කියව ගන්න මාත් කියවන්නම් ඔයාලටත් ඇහෙන්න. කියවනමු. ස්කන්ධය M සහ දිග L වූ ඒකාකාර ඍජුකෝණාශ්‍රාකාර ලී පටියක් මේසය මත x දිශාව ඔස්සේ මේසේ එක් ධාරයකට සමාන්තර වනසේ රූපේ පෙන්වා ඇති පරිදි තබා ඇත්තේ ලී පටියෙන් කොටසක් මේසෙන් ඉවතට දික්වනසේය. ඔය රූපේ තියෙනවා. ඊට පස්සේ ලී පටියේ කැපිටල් G ගුරුත්ව කේන්ද්‍රයේ සිට මේසයේ කෙළවරට දුර x0 වේ. දැන් ස්කන්ධය M වූ කුඩා කුට්ටියක් පටියේ වම් කෙළවරෙහි තබා පටිය ඔස්සේ x දිශාවට එයට v ආරම්භක වේගයක් දෙනු ලැබේ.
පටිය සහ කුට්ටිය අතර ගතික ඝර්ෂණ සංගුණකයේ mu නම් පටිය පෙරලීම සඳහා කුට්ටියට දිය හැකි අවම වේගය v ට උත්තරයක් ගන්න කියලා කියනවා. අමාරු නෑ ළමයි යොදාන් ලේසි පොඩ්ඩක් අපි හරියට ඔබ තේරුම් ගන්න ඕනේ. ඉතින් මම මේ රූපේ අඳින ගමන් පොඩ්ඩක් ආපහු ගාන වලට පැහැදිලි කරලා දෙන්නම්. එයාලා කියනවා ලී පටියක් තියෙනවා. ඔන්න ලී පටිය. ලී පටිය. ඔන්න ලී පටිය. ඊට පස්සේ මේ ලී පටියේ ගුරුත්ව කේන්ද්‍රය G එයාගේ බර දීලා තියෙනවා. ඒතර කැපිටල් MG කියලා දීලා. කැපිටල් M කියලා ඒතර බර තියෙනවා. එහෙනම් මේ ලී පටියේ තියෙන මේසයක් මත. මම මේ වගේ තනක් ගන්නම්කො. ඔන්න ඔහම. ඔන්න මේසේ ධාරය. මේක මේසේ මම චුට්ටක් පාට කරනවා මේසේ. නෝම දෙන්නවා. ඊට පස්සේ එයාලා කියනවා මේ ලී පටියේ දිග L එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර විතරක් මම මෙතන ලකුණු කරන්නම්. මෙන්න මේ දුර කීයක් වෙනවද? ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ හරි මැදනේ. එහෙනම් මේ දුර L බෙදීම 2යි. හරි. ඊට පස්සේ එයාලා කියනවා මෙතන තියෙනවලු වස්තුවක්. ඒ වස්තුවේ ස්කන්ධය සිම්පල් ලෙවලු. මම මෙතන M කියලා දාන්නම්. එයාගේ ස්කන්ධය M. එයාට මෙතනදී v වේගයක් දෙනවා. එයාට දෙන වේගය මම v කියලා මෙතන දානවා. අන්න v වේගය. එතකොට මෙයා මේ පටිය දිගේ ඉස්සලා අන්න අර පැත්තට යනවා. හැබැයි මෙයාලා කියනවා මේකේ තියෙන ඝර්ෂණයක්. ඒ කියන්නේ මෙයා චලිත වෙනවා නම් දකුණට මෙයා මත පිටිපස්සට ඇති වෙනවා ඝර්ෂණ බලයක්. ඒ ඝර්ෂණ බලය මම F කියලා ගන්නම්. ඒක අපි දැන්ට දන්නේ නැහැ. හැබැයි ඝර්ෂණ සංගුණකේ නම් දීලා තියෙනවා. mu කියලා දීලා තියෙනවා ගානේ. හරි. ඊට පස්සේ හැබැයි මේ ඝර්ෂණ බලය එයන් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ළමයි මේ බලය තියෙන්නේ. එතකොට මෙයා මොකද ටික මන්දණය වෙනවා. කියන්නේ වේගෙ එන්න අඩු වෙලා ගිහිල්ලා මේ කොහේ හරි තැනක නවතින්න බෑ. අපි ගමු වෙන්නේ මෙතන නැවතුණා කියලා. එනවා මෙතන නැවතුණා. ඒතර මෙතනදී ආගේ ප්‍රවේගය බිඳුවක් වුණා. බිඳුව කියලා ලියන්න. බිඳුවයි ms ඍණ එකක් වුණා. එතකොට දැන් අපෙන් අහන්නේ දැන් අපිට තේරෙනවා මෙයා මෙතන කොහෙන්ද තැනක නැවතුණාම මෙයා නිසා මේ පහළට බලයක් ඇති වෙනවා. එයාගේ බර පහළට ක්‍රියා කරනවා. එයාගේ බර සිම්පල් m කියලා තියෙනවා. මම මෙතන සිම්පල් mg කියලා දානවා. එතකොට දැන් ළමයි බලන්න බැරි වෙලා හරි මෙන්න මේ ලක්ෂ්‍යය මේ මේසේ ධාරය නැත්නම් ගැට්ට තියෙන හරිය මම ඕක කියලා ගන්නම්. මෙන්න මේ O ලක්ෂ්‍යය වටා මේ සිම්පල් mg හින්දා ඇති වෙන වාමාවර්ත කූර්ණයක් නේ. මේ සිම්පල් mg හින්දා ඇති වෙන වාමාවර්ත කූර්ණයක්. ඒ වගේ මේ කැපිටල් mg හින්දා වාමාවර්ත නෙවෙයි මට වැරදුනා වාමාවර්ත නෙවෙයි mg හින්දා ඇති වෙන දක්ෂිණාවර්ත කූර්ණයක්. ඒ වගේ මේ කැපිටල් mg හින්දා O වටා ඇති වෙන වාමාවර්ත කූර්ණයක්. එතකොට බැරි වෙලාවත් මේ වාමාවර්ත කූර්ණයට වඩා මේ සිම්පල් mg හින්දා තියෙන දක්ෂිණාවර්ත කූර්ණය වැඩි වුණොත් මේ දණ්ඩ මොකද්ද වෙන්නේ? ඕම් පෙරලා මේ ගැට්ට වටේ මේ පටිය පෙරලනවා. තේරුණා නේද කියන එක? බැරි වෙලාවත් මේ සිම්පල් mg හින්දා ඇති වෙන කූර්ණය මේ කැපිටල් mg හින්දා ඇති වෙන කූර්ණයට වඩා වැඩි වුණොත් මේක හින්දා තියෙන එක වැඩි වුණොත් මේ ලක්ෂ්‍යය වටා මේ පටිය පෙරලා පහට වැටෙනවා. දැන් මෙයාලා අහන්නේ මොකද්ද කියන්නේ? අහන්නේ අන්තිම වාක්‍ය කියන්නේ පටිය පෙරලීම සඳහා කුට්ටියට දිය හැකි අවම. පටිය පෙරලෙන්න නම් දෙන්න ඕන වේගය. කියන්නේ පෙරලෙන්න ඔන්න මෙන්න අවස්ථාව එහෙනම් මොකද්ද? දැන් පෙරලෙන්නේ මේකින්ද කියන කූර්ණිය වැඩි වුණොත් නේ මෙයාට දෙකට වඩා. පෙරලෙන්න ඔන්න මෙන්න වෙන අවස්ථාව කියන්නේ මේ දෙන්නගේ කූර්ණ සමාන වෙන අවස්ථාව. තේරුණාද? පෙරලෙන්න ඔන්න මෙන්න අවස්ථාව වෙන්නේ මොකද්ද? මේ ලක්ෂ්‍යය වටා සිම්පල් m හින්දා තියෙන දක්ෂිණාවර්ත කූර්ණය කැපිටල් M හින්දා තියෙන වාමාවර්ත කෝණයට සමාන වුණ වෙලාව. එහෙනම් අපි හිතමු මේ දෙන්න සමානයි කියලා මේ දෙන්න හින්දා තියෙන කෝණ. මෙයා හරියටම ගිහිලා නැවතුනේ මේ කෝණ දෙක සමාන වෙන අවස්ථාවේ. තව පොඩ්ඩක් හරි එහාට ගියා නම් දක්ෂිණාවර්ත කෝණය වැඩි වෙලා පටිය පෙරලිලා යනවා.
ඉතින් අපි සීමාකාරය. ඔන්න මෙන්න අවස්ථාව තමයි ගන්න. එතකොට මේ ගුණ සමාන වෙන අවස්ථාවේ මෙන්න මේ දුර මම y කියලා ගන්නවා. ඒක අපි දන්නේ නැහැ. හැබැයි ගානේ මෙන්න මේ දුර දෙනවා නේද? පිට රූපේ බැලුවොත් පේනවා x නෝට් කියලා දීලා තියෙනවා. හරි. හරි. දැන් මම මුලින්ම කරන්නේ මේ y හොයාගන්න එක. ඉතින් y හොයන්න පුළුවන් ඕවට වාමාවර්ත කෝණ ඕවට දක්ෂිණාවර්ත කෝණ වලට සමාන කරනවා. ඉතින් මම ඔන්න ඕවට වාමාවර්ත කෝණ සමාන කරනවා. ඕවට දක්ෂිණාවර්ත කෝණ. ඉතින් වාමාවර්ත කෝණේ මොකද්ද? කැපිටල් mg වාරයක් x නෝට්. දක්ෂිණාවර්ත කෝණේ මොකක්ද? සිම්පල් mg වාරයක් y. ඒක පොඩ්ඩක් සුළුනාම නේද? g to g කැපිටල්. ඔන්න අපිට y හොයා ගන්න පුළුවන්. mx නෝට් යට සිම්පල් m කියලා ඔන්න y හොයාගත්තා. දැන් y හරි. ඊට පස්සේ දැන් අපි හොයන්න ඕන දැන් මේ ගානේ v නේ ආරම්භක ප්‍රවේගය යාල v කියලා දෙන්නේ මේ ආරම්භක ප්‍රවේගය මේක හොයන්න ඕන. මම මෙයාගේ මන්දනය හොයාගන්නවා. මේ මන්දනයක් තියෙනවනේ. නේද? දැන් වේගය ඉන්නේ නඩුවලා බිඳුවනේ. කියන තොරණයක් තියෙනවා. අනිත් තොරණයක් නෙවෙයි. මන්දනයක් තියෙන. මේ මන්දනය හොයන්න. මන්දනය හොයන්න පුළුවන් මොකක් කරලාද? දකුණු පැත්තට f සමානයි මෙතන. තර මෙයා මත දකුණු පැත්තේ තියෙන බලය මොකද්ද? අර පැත්ත. ඇත්තටම දකුණු පැත්තේ බලය නැහැ. තියෙන ඝර්ෂණ බලය තියෙන වම් පැත්තට. එහෙනම් අපි සමීකරණය දාන්නේ දකුණු පැත්තට. ඝර්ෂණ බලය පැතිර වම් පැත්තට. ඉඳ f ට දාන්නේ ඍණ f. ස්කන්ධය m. තොරණේ අපි හොයන එක කියන එක සිම්පල් එක. ඊපස්සේ ඝර්ෂණ බලය හොයන්න ලියන්න පුළුවන් μ r කියලා නේ. f සමානයි μ r නේ. ඔන්න f වෙනකොට μ r දැම්මා. එන්නේ. ඊට පස්සේ ඉතින් මේ r කියන අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මෙතනින් ඉහළ තියෙන එක. එයාගේ අපි දන්න මෙතනින් බලන්න මෙයාගේ බරක් තියෙනවා mg. ඉතින් r සමාන වෙනවා mg ටනේ. ඒක ඇඳ පෙන්නන්න ඕනේ නැහැ. එහෙනම් r වෙනුවට මට මොකක්ද දාන්න පුළුවන්? ඉහළ බල පාර සමාන කරාම r mg සමානයිනේ. එහෙනම් r වෙනුවට මම දානවා mg. එහෙනම් r වෙනුවට දැම්මා mg. m ට m කැපෙනවා. තොරණ එනවා. ඍණ μ g කියලා. ඔන්න තොරණ ඇත්තට තොරණයක් නෙවෙයි ඍණාගයක් ආවා කියන්නේ මන්දනයක් තියෙන. ඔන්න මන්දනය හොයගන්න. ඊට පස්සේ මේ ආරම්භක ප්‍රවේගය හොයන්න ඕන මම තිරස් දිශාවට මෙයාට දානවා v වර්ග සමානයි u වර්ග ධන 2s. v කියන අවසාන ප්‍රවේගය. එතකොට මේ තැනදී අවසාන ප්‍රවේගය බිඳුවනේ. එහෙනම් v කියන්නේ බිඳුවයි. u කියන ආරම්භක ප්‍රවේගය. මේ තැනදී ආරම්භක ප්‍රවේගය මෙයාලා දීලා තියෙන්නේ v යකුනේ. එහෙනම් u වෙනකොට v දාන්න. එතකොට v වල ධන 2යි තොරණේ මේ ඍණ μg නේ. ඍණ μg s කියන්නේ විස්ථාපන. ඒ කියන්නේ මෙන්න මෙතන නම් මෙතන තියෙන දුර. මුළු දුර මොකද්ද? L බෙදීම 2 ධන x නෝට් ධන y. L බෙදීම 2 ධන x නෝට් ධන y කියලා. ඊට පස්සේ මෙතන v බිඳුව v වර්ග කරොත් මේ මුළු පදේම ඍණ එකක් නේ. ඒක මේ පැත්තට එනවා. ඒත් මට v වර්ග කරලා ලියන්න පුළුවන්. 2යි μg වාරයක් L බෙදීම 2 ධන x නෝට් ධන y කියන එක මෙතන හොයාගත්තා නේ. mx නෝට් යට m නේ. y ට ආදේශ කරා. එතකොට v වර්ගයේ v නේ හොයන්නේ. එහෙනම් වර්ගයෙන් ගන්න වර්ගමූලය ගන්න. v සමාන වෙනවා වර්ගමූල 2යි μg වාරයක් L බෙදීම 2 ධන x නෝට් ධන mx නෝට් යට m. ඔන්න ප්‍රවේගය අපිට තේරුණාද? ඒ කියන්නේ එච්චර අමාරු නෑ ගාන. ඒක ලොකු කතාවක් කියන කතාව තේරුම් ගත්තා නම් වැඩි. හරි නැත්නම් මේ කරපු දේ සමන ඕනෙකට එහෙම තේරෙනවා. හොඳයි. එතකොට තමයි එහෙනම් මේක ඔයාලා අලුතෙන් ඔයාලගේ පොතේ ලියා ගන්න. තව ක්‍රම තියෙනවා. මේක ටිකක් මීට වඩා ටිකක් ලේසි ක්‍රමයකුත් තියෙනවා. හැබැයි ඒක ඔයාලට තාම කියලා දෙන්න බෑ. ශක්තිය කියන කොටස කරාට පස්සේ තව ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් මේක හදන්න. මට දැනට ඔයාලා ඉගෙනගෙන තියෙන සිද්ධාන්ත වලින් ඔයාලට කියලා දෙන්න පුළුවන් එකම ක්‍රමය මේක විතරයි. හොඳයි. එහෙනම් හරි ඔය දැන් කරේ 59 වෙනි ගාන රූපය අඳගෙන මේ ඊටු ටිකත් ලියා ගන්න.
ඊළඟට ළමයි 60 ප්‍රශ්නාංක 60 හදලා ඉමු. පෙරලා ගන්න 60 වෙනි ගාන. එහෙනම් ඔන්න කියවගමු. S තන්තුවේහි එක් කෙළවරක් කැපිටල් R දණ්ඩක ගුරුත්ව කේන්ද්‍රයට සවි කර ඇති අතර අනෙක් කෙළවර කැපිටල් W රළු බිත්තියට සවි කර ඇත. රූපයේ පෙන්වා ඇති අන්දමට දණ්ඩෙහි එක් කෙළවරක් බිත්තිය ස්පර්ශ කරමින් සමතුලිත වී ඇත. බිත්තිය සහ දණ්ඩ අතර සර්පණ ඝර්ෂණ සංගුණකය එක යට මූල තුන නම් බිත්තිය සහ දණ්ඩ අතර θ කෝණයට තිබිය හැකි අවම අගය කියලා අංශක කීයද? හරි. දැන් ඔය දීලා තියෙන රූපෙ මම පොඩ්ඩක් ඇඳ ගන්නම්. හරි. අන්න බිත්තිය. බිත්තිය තියෙනවා. ඊට පස්සේ දණ්ඩක් මෙතන එහෙම තියෙනවා. දණ්ඩ තියෙනවා. මෙතන දණ්ඩේ හරි මැදි නේද? ගුරුත්ව කේන්ද්‍රයෙන් තමයි මේ තන්තුව සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා නේ. අන්න තන්තුව ඔන්න දෙක කරලා ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා 1 යට මූල 3යි කියලා නේද? mu දීලා තියෙනවා 1 යට මූල 3යි කියලා. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කෝණ θ. තමයි. එතකොට මේකේ බල ටික අපි ලකුණු කරමු. දැන් අපිට දණ්ඩේ වරක්වත් මොකුත් දීලා නැහැ. අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන බර අපි mg w කියමු. මෙයාගේ බර නැහැ mg කියලා ගන්නේ. දණ්ඩේ බර mg. ඊට පස්සේ මේකේ ආතතියකුත් තියෙනවා. දැන් ඒවා ගන්න හදන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා ඉස්සරහට. ඒක r. ඊට පස්සේ තමයි මේක තලයේ දිගේ පහළට ලිස්සලා එන්න හදන්නේ. ඒතකොට ඝර්ෂණ බලය තියෙන්නේ ඉහළට නේ. මෙයා ලිස්සන්න හදන්නේ මෙතනදී පහළටනේ. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. F තියනවා මේකට. හරි. දැන් ළමයි මම ඔය ගාන හදන්න කරන්නේ මේ වගේ වැඩක්. මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය වටා මේ පද්ධතියට කූර්ණ ගන්න. මොකද දැන් G වටා වාමාවර්ත කූර්ණ G වටා දක්ෂිනාවර්ත කූර්ණ වලට සමාන කරන්න. දැන් G වටා වාමාවර්ත කූර්ණය. මේ G වටා වාමාවර්ත කූර්ණයක් ඇති කරන්නේ කවුද? ඒ පද්ධතියේ G වටා වාමාවර්තව කරකවන්නේ මේ R බලන්නේ. ඒක වාමාවර්තව කරකවන්නේ R දෙන්නේ. ඒතර G වටා වාමාවර්ත කූර්ණය ඇති කරන්නේ R. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට. හරි. එතකොට වාමාවර්ත කූර්ණයේ තියෙන R හින්දා හැබැයි R වැඩි වෙන්න ඕන ලම්බක දුරෙන්. G සිට මේ R ට තියෙන ලම්බක දුර කියන්නේ මොකද? මේ R මම පොඩ්ඩක් දිගට ගන්න. R ට තියෙන ලම්බක දුර මොකද? G ගේ ඉඳන් R ට ලම්බකයක් ගන්න. ඔන්න ගැහුවා. මෙන්න මේ දුර තමයි G සිට R ට තියෙන ලම්බක දුර. ඒකට මම මෙහෙම වැඩක් කරන්නම්. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට තියෙන දුර මම x කියලා ගන්නවා. මේ දන්නේ මේ දිග මෙන්න මේ දිග x කියලා ගන්නවා. ඒ වගේම මොකද දෙනවා මෙන්න මේ කෝණේ θ නම් මෙන්න මේ කෝණෙත් θ වෙනවා. නේ ඉසෙන් දකුණු තියෙනවනේ θ. මම මේ දුර y කියලා වගේ ගන්නම්කෝ. නෑ L1 කියලා ගන්නම්කෝ. එතකොට මේ L1 කියන්නේ මොකක්ද? පොඩ්ඩක් මේ ත්‍රිකෝණේ cos θ හොයන්න බලන්න. ත්‍රිකෝණේ cos θ මෙතන ලියන්නේ. cos θ කියන්නේ මොකක්ද? ත්‍රිකෝණේ බද්ධ පාදය. මෙන්න මේ ත්‍රිකෝණේ cos θ කියන්නේ බද්ධ පාදයේ θීටගේ මේ කුසනේ. L1 බෙදීම කර්ණය. කර්ණය කියන්නේ මේ x. එහෙනම් L1 එනවා x cos θ කියලා.
දැන් පස්සේ ගණන් හදද්දී ඔයගොල්ලෝ මෙහෙම හදා දින්න එකපාරම L1 කියන්නේ x cos θ කියලා ඔයගොල්ලෝ ගන්නවා. දැන් ඉතින් මම චුට්ටක් ඉතින් cos θ දාලා L1 එන විදිය පෙන්නුවා. පස්සේ ඔයගොල්ලෝ ඉතින් කරනවා ඔය වැඩේ. එහෙනම් ලම්බක දුර වෙනුවට L1 කියලා ඕනනම් දාමු. එතකොට r වාරයක් L1 කියන එක අපි හොයාගත්තා x cos θ. සමානයි දක්ෂිණාවර්ත කූර්ණය ඇති කරන්නේ කවුද ළමයි ජීවට? මේක දකුණු පැත්තට කරකවන්නේ f කියන. f වාරයක් f ට තියෙන ලම්බක දුර මෙන්න මේ දුරනේ. මේ දුර තමයි f ට තියෙන ලම්බක දුර. f ට තියෙන ලම්බක දුරට මම L2 කියලා ගන්නවා. f වාරයක් L2 කියලා එනවා. එතකොට L2 හොයාගන්න වෙනවා. මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ උඩ ත්‍රිකෝණේ sin θ ගන්න. මෙන්න මේ ත්‍රිකෝණේ. යට ත්‍රිකෝණේ මේ උඩ ත්‍රිකෝණේ sin θ. sin θ කියන්නේ මොකක්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්මය. මොකද්ද මේ θ ගේ සම්මුඛ පාදය? මේක L2 නේ. L2 කර්ණය කියන්නේ මෙන්න මේක x. කර්ණය මේකනේ. ඉතල L2 වෙනවා x sin θ. ඉතල මෙතන f වාරයක් L2 ට දාන්න ළමයි x sin θ. ඉතල මේ x x කැපෙනවා r සමානයි මෙතන f ට ළමයි මම mu r කියලා දානවා. අපි දන්නවා f සමානයි mu r නේ. වාරයක් මෙතන sin θ මේ cos θ එක මේ sin θ ගේ අරගෙන ගන්න. cos θ. රාටර් කැපෙනවා. එක සමානයි mu කියන්නේ එකයට මූල තුරනේ. sin θ යට cos θ කියන ළමයි tan θ කියලා ඔයාලට මතකද? අපි අර මේ දෛශික කරද්දී අවසාන හරිය මේ සමීකරණය දුන්න sin θ බෙදීම cos θ කියන්නේ සමාන වෙනවා මොකද? tan θ. ඒකට tan θ උත්තර කරගන්න. මූල තුන මෙහෙට ආව මූල තුන. ඔයාලට මතකද මූල තුන කියන්නේ tan කීයද? ත්‍රිකෝණමිතිකයේ අනුපාත වගුවේ ගත්තොත් tan කීයටද මූල තුන ලැබෙන්නේ? 60ට. එහෙනම් tan 60 තමයි මූල තුන කියන්නේ. එහෙනම් මූල තුන වෙනකොට මම tan 60 ලියන්න. ඒතකොට මේ θ සමාන වෙනවා කීයද? අංශක 60ට. ඔන්න අපි මේ θ කෝණය හොයාගත්තා. මට හිතෙන්නේ තේරෙන්නේ නැති කියලා එච්චරම ඒ කියන්නේ ලේසිම ගණන් නෙවෙයි තේරෙනවා. ගොඩක් අය මේවා හදනවා අඩුයි. ඒ වුණාට මේ හදන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් මේ පාඩම් වල ටිකක් අමාරු කොටසක් ඝර්ෂණය. කියන්නේ හැම එකම කවලම් කරලා ඒක ඇස්සේ තියෙනවනේ දැන් මේ ගාන බලන්නකුනේ ත්‍රිකෝණමිතිය තියෙනවා. ඊට පස්සේ ගෝර්ණ ගන්න ඒවා තියෙනවා නේ. ඊට අමතරව ඝර්ෂණීය තිබ්බා. ඒ කොහොම එකතු කරලා මේ ගාන හදන්නේ. ඉතින් එතකොට ටිකක් ගාන අමාරු වගේ දැනෙනවා. ඒ වුණාට අමාරු එකේ අල්ලන් යන්න ඕන. ඒක ඉස්සරහදී හිතන තරම් අමාරු වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් ඔන්න ඕක තමයි ළමයි ගාන. එහෙනම් මේක ඔයාලගේ නෝට් එකට පැහැදිලිව එකතු කරගන්න. එහෙනම් අපි ඊළඟට 70 වෙනි ගානට යමු. ප්‍රශ්න අංක 70. කියවගමු. උත්තෝලකයක බිම මත පෙට්ටියක් නිසලව ඇත. උත්තෝලකය කියන එක දන්නේ නැති ඉඳන්ද මේ ගාන බැරි උනේ නෑ. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවනේ අපිට කලින් හම්බුණාද කොහෙද? උත්තෝලකය කියන්නේ මේ ලිෆ්ට් එක. එතන ලිෆ්ට් එකක් ඇතුලේ පෙට්ටියක් තියෙනවා. ඊට පස්සේ කියන උත්තෝලකයේ නිසලව ඇති විට ක්‍රමවර්ධන ඉහළට ත්වරණය වන විට හා පහළට ත්වරණය වන විට පෙට්ටිය බිම මත සර්පණය කිරීම සඳහා අවශ්‍ය වන අවම බලය විශාලත්වය F1 F2 F3 නම් ඒ අතර අසමානතාවක් අහනවා. එතකොට ළමයි අවම බලය කියන්නේ මොකක්ද ඇත්තටම? දැන් අර පෙට්ටියක් අපිට තිබ්බොත් නේද? එතකොට අපි හිතමු මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලයක් තියෙනවා කියලා F කියලා. එතකොට චලනය වෙන්න ඕන මෙන්න අවස්ථාවේ අපි මෙයා මත යොදන බලය මෙයා මත පිටිපස්සට ක්‍රියා කරන ඝර්ෂණ බලයට සමානයි නේ. සීමාකාරී අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලයට F සමානයි. කියන්නේ
මෙයාව චලනය කරන්න යොදන්න ඕන අවම බලය කියන්නේ ඒක ඝර්ෂණ බලයට සමානයි. ඝර්ෂණ බලයට චූට්ටක් වැඩි වුණ ගමන් චලනය වෙලා යනවා. ඒ චලනය කරන්න ඕන මෙන්න මොහොතේ අපි යොදන්න ඕන බලය මේ යාගේ සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. එතකොට F1 F2 F3 කියන්නේ යාළුව චලනය කරන්න නම් යොදන්න ඕන බල. ඒ කියන්නේ ඝර්ෂණ බලවල විශාලත්වය වලට ඔවා සමාන. ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි නම් චලනය කරන්න ලොකු බලයක් ඕන. ඝර්ෂණ බලය අඩු වෙනවා මෙයාව චලනය කරන්න අඩු බලයක් තමයි අවශ්‍ය. අන්න ඒ වගේ නේද? එතකොට ඒ අවස්ථාවේ ඒ වස්තු මත ක්‍රියා කරන ඝර්ෂණ බල ටික හොයාගන්න පුළුවන් වුණොත් අපිට ඔය අසමානතාව හොයාගන්න පුළුවන්. ඒතර ඔන්න මම අඳින්නක් මෙහෙම ටිකක් විස්තරාත්මකව හඳුන්වන්න ගන්නනේ. ඔන්න උත්තෝලකේ. ඔය වගේ ලිෆ්ට් එකක් තියෙනවා. ඔව් ඇතුලේ පෙට්ටියක් තියෙනවා. මෙයා මුලින්ම නිශ්චලයි. හරිද? ඒ කියන්නේ තොරණයක් නැහැ තොරණය බිඳුව. පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මොකද කියන්නේ උත්තෝලකයේ තියනවලු ඒක ඇතුලේ පෙට්ටියකුත් තියෙනවා. මෙයා ඉහළට තොරණ යනවා. තොරණේ කියලා ගම ඉහළට තොරණ යනවා. තුන්වෙනි අවස්ථාවේ කියන්නේ අනුත්තෝලකයේ තියෙනවා. මේක ඇතුලේ පෙට්ටියක් තියෙනවා. දැන් මෙයා පහළට තොරණ යනවා. කොහොමද කියන්නේ නේද? ඔව් ඉහළට තොරණ වෙන ඊට පස්සේ. ඒතර ඔන්න ඔය අවස්ථා තුනේ මෙයාව චලනය කරන්න මේ අවස්ථාවේ මෙයාව චලනය කරන්න යොදන්න ඕන බලය අවම බලය F1 ලු. මේ අවස්ථාවේ මෙයාව චලනය කරන්න යොදන්න ඕන අවම බලය F2 ලු. මේ අවස්ථාවේ මෙයාව චලනය කරන්න යොදන්න ඕන අවම බලය F3 ලු. එතකොට ළමයි චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ මෙයා මේ F1 බලය මෙයා මත ඇති කරන ඝර්ෂණ බලයට සමානයි. ඒතර මෙතන ඝර්ෂණ බලයත් F1. චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ ඝර්ෂණ බලය මේ යොදන බලයට සමාන F2. මෙතන චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ ඝර්ෂණ බලය මේ යොදන බලය F3ට සමානයි. ඒතර F1 F2 F3 කියලා දීලා තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලම තමයි. එතකොට එකම පෘෂ්ඨයක මේ තුන්දෙනාගේ ඝර්ෂණ සංගුණක සමානයි. ඊට පස්සේ මෙයාලා මත ක්‍රියා කරන බල ටික ගත්තොත් ළමයි මෙයාගේ ඉහළට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව R පහළට තියෙන බර N. මේක R1 කියලා ගන්නවා. මේ අවස්ථාවේ මෙයාට ඉහළට තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව එක මම R2 කියලා ගන්නවා. මේ අවස්ථාවේ Ng කියලා ගන්නවා. මේ අවස්ථාවේ මෙයාගේ ඉහළට තියෙනවා R3 කියලා අභිලම්බ ප්‍රතික්‍රියාව මෙයාගේ බර N. බර වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ඉහළට මම F සමාන m දාන්නම් නැත්නම් F සමාන m දාන්න ඕනත් නැහැ. මෙයා නිශ්චලයිනේ ළමයි. නිශ්චල නම් මෙයා සමතුලිතයි. ඒතකොට මෙයාගේ ඉහළට බර පහට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ R1 කියන්නේ mg. F1 කියන්නේ μr නේ. F සමාන μr දැම්මොත් එතකොට F1 කියන්නේ මොකද්ද? μr1. එතකොට μr1 කියන්නේ mg. එතකොට μr1 වෙනුවට mg දාන්න. අන්න F1 හොයාගත්තා. ඊට පස්සේ මෙයාගේ R2 හොයාගන්න මම මෙයාට ඉහළට දැන් මෙයාගේ ඉහළට බර පාට සමාන ගන්න මොකද? මෙයා ඉහළට ත්වරණය වෙන කෙනෙක්. එහෙනම් මෙයාට පුළුවන් ඉහළට F සමාන m දාන්න. එතකොට F කියන්නේ R2 ඍණ mg නේ සංප්‍රයුක්ත බලය ඉහළට තියෙන බල වලින් පහළට තියෙන බල අඩු කරාම එහෙනම් F ට දාන්න ඕන R2 ඍණ mg ස්කන්ධයෙන් ත්වරණේ. ඒතර R2 සමාන වෙන්නේ ඍණ mg අපිට ධන mg වෙනවා. මම මේ පොදුපද එකපාර වෙලෙල ගත්තොත් m වාරයක්
A ධන G කියලා ගන්නවා. G ඍණ G ධන A. ඔන්න ඔය. එහෙනම් දැන් F2 කියන්නේ මොකද්ද? F සමාන mu r යක් r2 මෙතන හොයාගත්තේ ආදේශය. F2 සමානයි mu r යක් r2 කියන්නේ m වාරයක් G ධන A. ඊට පස්සේ මේ අවස්ථාවට මම කරන්නේ මෙතන R3 හොයා ගන්න ඕනේ. මම දැන් මෙයා යන්නේ පහළට නේද මේ පහළට තොරණ වෙන එක. එහෙනම් පහළට F සමානයි මේක. දැන් මෙයාම පහළට තියෙන බලය මොකද්ද? mg ඍණ R3 සමාන ස්කන්ධයෙන් තොරණේ. ඒතර R3 යුක්ත කරගත්තා. R3 සමානයි m වාරයක්. පොදුපද එකපාර මම එළියට ගන්නම්. G තියෙනවා මෙතන A තියෙනවා. මේක ඍණ වෙලා මේ පැත්තට එන්නේ. G ඍණ A කියලා. එතකොට F3 මෙතන එතකොට ඝර්ෂණ බලය F3 ගත්තොත් ඒක mu R3. එතකොට F3 සමාන වෙනවා mu වාරයක් R3 වෙනකොට m වාරයක් G ඍණ A කියලා දාන්න. ඔන්න ළමයි F1 F2 F3 ට සමීකරණ තුනක් ගත්තා. දැන් හරි. F1 කියන්නේ mu mg මේ හැම පදේම mu m කියන එක තියෙනවා. මෙයාගේ G තියෙනවා. මෙයාගේ G ධනේ තියෙනවා. මෙයාගේ G ඍණේ තියෙනවා. එහෙනම් මේ තුන් දෙනාගෙන් වැඩිම එක්කෙනා කොහොමද? G ට වඩා G ධනේ වැඩි. G ට වඩා G ඍණේ අඩුයිනේ. එහෙනම් මෙතන වැඩිම එක්කෙනා F2 අඩුම එක්කෙනා F3 F1 කියන්නේ මේ දෙන්නගේ අතරමැද අවස්ථාවක් නේ. තේරෙනව නේද? G ට වඩා G ධනේ වැඩි. G ට වඩා G ඍණයේ අඩුයි. එහෙනම් මෙයා මැද එක්කෙනා වැඩිම එක්කෙනා මෙයා අඩුම එක්කෙනා මෙයා. ඒතකොට අපි ගත්තොත් F3 තමයි අඩුම. මේකේ කොහොමද උත්තර තියෙන්නේ? වැඩිම එක්කෙනා F2 නේ. හරි. ඒතකොට වැඩිම එක්කෙනා F2 අඩුම එක්කෙනා F3 F1 කියන්නේ දෙන්නගේ අතරමැද අවස්ථාව. ඒතර මේ තුන් දෙනා සංසන්දනය කරලා අපිට මෙන්න මේ වගේ උත්තරයක් ගන්න පුළුවන්. ඒතර අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ කීයද? පළවෙනි උත්තරය අපිට ලැබෙනවා. තේරෙනවද? මට හිතෙන්නේ තේරෙන්නේ නැති කියලා. ගොඩාක් විස්තරාත්මකව කරේ. විභාගේ දැන් බහුවර්ණයන් ඔක විනාඩි 2ක් වගේ තමයි හම්බෙන්නේ ගානට. 2කමාරක් වගේ හම්බෙනවා. එතකොට ඒ කාලය ඇතුළත ඔහොම හදලා ඕනේ. ඔක නිකන් හිතින් හදලා අපිට උත්තරේ ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි වුණාට. ඉතින් අපි දැන් කරන්නේ ඉගෙන ගන්න එක හින්දා ටිකක් විස්තරාත්මකව කියලා දෙනවා. හොඳයි. එහෙනම් ඕකත් ඔයාලගේ නෝට්බුක් එකට එකතු කරගන්න. ඊළඟට අපි 74 වෙනි ගානට යමු. 74 වෙනි ගාන රූපේ දැකලා බය වෙන්න බෑ. ඒක ඇත්තට රූපේ ලොකුවට තිබ්බට ගාන එහෙම අමාරු නෑ. ගොඩක් අමාරු නෑ. ලේසිත් නෑ. ඕක එක අවුරුද්දක මට මතක නෑ. 2015 වගේ. අන්තිම ගාන හරි අන්තිම එකට ඉස්සෙල්ලා තිබ්බ ගාන හරි බහුවර්ණ පේපර් එක කියන සාමාන්‍ය අන්තිම හරිය තියෙන ගණන් පේපර් එක ටිකක් අමාරුයි. ඒ පේපර් එකේ තිබ්බ අමාරු ගණන් වලින් එකක්. ඒ වුණාට කියලා දුන්නාට පස්සේ එච්චරම අමාරු නෑ කියලා ඔයගලන්ට මේක තේරෙයි. හොඳයි. හරි. ඉස්සර ගාන කියවගමු. ප්‍රශ්න අංක 74. සමතල පොළොවක් මත එක එක ස්කන්ධය සිම්පල් ලැබෙන සර්වසම කෝණ්‍ය දෙකක් එකකට සමීපව තබා ඇත. රූපයේ පෙන්වා ඇති අයුරින් ස්කන්ධය කැපිටල් M වන ගණකයක් එම කෝණ්‍ය මත තබා ඇත. ගණකය හා කෝණ්‍ය අතර ඝර්ෂණයක් නොමැති බව උපකල්පනය කරන්න. කෝණ්‍ය හා පොළොව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය μ වේ. කෝණ්‍ය චලනය නොවි සන්තුලනය කළ හැකි කැපිටල් M හි විශාලම අගය. හරි. දැන් මම මේ රූපෙ මෙතන චුට්ටක් ලොකුවට ඇඳ ගන්නම්. බලා ගන්නවා. ගණකයක් තියෙනවා. අන්න ගණකය. ඊපස්සේ ගණකය කෝණ්‍ය දෙකක් මත තියෙන්නේ. මේ කෝණ්‍ය රංචක 45ක් අතරනේ.
අංශක 90යි. මේක 45යි. මේ කෝණය 45. ඊට පස්සේ මෙතන පොළොව මත තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ කෝණයක් ගන්න පුළුවන් අපිට. එකතර 90 ඒ කෝණයක්. 90යි 45යි මේකත් 45. දැන් බල ටිකක් මේකේ හිංසනේ ලකුණු කරගමු. ලේසිම තැනින් පටන් ගමු. හරි. එතකොට අපිට දෙන ලේසිම එක තමයි මෙයාගේ ස්කන්ධය. මොකද්ද? එක සිම්පල් නෑ සෝරි කැපිටල් MG නේ. මේ දෙන්නගේ බල ස්කන්ධයක් දෙනවා මම මෙතන ගන්න එයාගේ සිම්පල් MG. එයාගේ සිම්පල් MG. ඊට අමතරව මෙතන ඔයාලට තේරෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මෙන්න මේ දිශාවට. මම මේකට R කියලා දාන්න නැතුව මම S අකුර දාන්නම්. මොකද මේ R කියන එක තවත් තැනක දාන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ බලය මෙහෙම තියෙනවා. එතකොට මේ කෝණයේ අංශක කීයද තමයි? පොඩ්ඩක් හිතන්න. මේක 45 නම් මේ කෝණය 45යි. මෙතන අංශක 90ක් ඉන්න මේ කෝණෙත් අංශක 45ක් ඉන්නවා. ඒ වගේම තමයි මේ බලය කෝණය මගින් කුට්ටිය මත බලයනේ. එහෙනම් කුට්ටිය මගින් කෝණය මතත් මෙයාගේ ප්‍රතික්‍රියාව පහළට ඇති කරනවා. ඒතර ඒක S. මෙන්න මේ කෝණය. ඒ කෝණයේ අංශක 45ක් වෙනවා. ඒක හරියනේ මේක 45 නම් මේකත් 45. මේ පැත්තෙත් ওই සිද්ධියම මේ විදිහටම වෙනවා. ඒතර මෙතන ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව S තියෙනවා. මේ කෝණයේ අංශක 45යි. මේක ප්‍රතික්‍රියාව පහළට තියෙනවා. ඒකත් S. ඒකත් ඊළසට අංශක 45ක් ගන්න. ඊට අමතරව පොළොව මගින් මේ කුට්ටි මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඉහළට R. මෙතනත් ඒක තියෙනවා ඒකත් R. ඒවා සාර්ව සමයි. මේ කුට්ටියේ බල ටිකට මේකේ මේ සෝරි කූණ්‍ය දෙකේ බල දෙක සාර්ව සමයි. මොකද මේක දෙපැත්ත සම්මිතිකයෙන් දෙපැත්ත. ඒතකොට මේකේ ඇති වෙන බල ටිකමයි මේකෙත් තියෙන්නේ. ඊට අමතරව තව මොනවද මෙතන තියෙන්නේ? ඝර්ෂණ බල තියෙනවා. මෙයාගේ මේ බර හින්දා මෙන්න මේ කුට්ටියේ බර හින්දා මේ කූණ්‍ය දෙක දෙපැත්තට තල්ලු වෙලා යනවා. කූණ්‍ය දෙක කියන්නේ දෙපැත්තට. මේ කූණ්‍ය අර පැත්තට තල්ලු වෙනවා මේ කූණ්‍ය මෙහෙට තල්ලු වෙනවා. එහෙනම් ඒ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ යාල මත ඝර්ෂණ බල ඇති වෙනවා. ඔන්න ඒ විදිහේ ඝර්ෂණ බල දෙකක් දෙන්නගේ ඇති වෙනවා. දෙන්න ඉස්සලා යන්නේ දෙපැත්තට. ප්‍රතිවිරුද්ධ තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. ඒතර මෙතන ඝර්ෂණ සංගුණකය අපිට දීලා තියෙනවා මම ඒක මෙහෙම කියලා ගන්න. පැහැදිලිද? ඕක තමයි රූප බල රූප සටහන. ඊට පස්සේ දැන් අපි හොයන්න ඕන මොකක්ද? මේක මේ විදිහට සමතුලිතතාවයේ පවතින නම් මේ කැපිටල් M තමයි අහන්නේ නේ. ගාන බලන්න. කැපිටල් M මේ අගේ අහන්නේ. ඉතින් කැපිටල් M හොයන්න හිතාගෙන අපි යමු. මම මුලින්ම කරන්නේ ළමයි මේ කුට්ටියේ කැපිටල් M ගේ මේ හරියට. කැපිටල් M ගේ සමතුලිතතාවයේ සලකලා එයාගේ ඉහළට බල පහළට බල වලට සමාන මොකක්ද ඉහළට තියෙන්නේ කැපිටල් M මත? මේ S ගේ විභේදන දෙක තියෙනවානේ. S ගේ sin 45ක් ඉහළට තියෙනවා. මේ S ගේ sin 45ක් ඉහළට තියෙනවා. ඒතර මේ දෙන්නගේ සිරස් විභේදන දෙක ඉහළට තියෙනවා. කියන්නේ මොකද්ද? S sin 45යි ධන S sin 45. කියන්නේ මේවා කීයක්ද? දෙවාරයක්. දෙකෙන් වැඩි කරලා දාන්න. මේ දෙන්නගේම සිරස් විභේදන දෙක තියෙනවා ඉහළට. S sin 45 ධන S sin 45. ඒ කියන්නේ දෙවාරයක් S sin 45. පහළට මෙයාගේ බර තියෙනවා කැපිටල් MG. අනේ. ඒතර දෙවාරයක් S
sin 45 කියන්නේ එකකට මූල දෙක සමාන mg කියලා එනවා. ඕකේ මම s හොයා ගන්නවා. s වෙනවා මූල 2යි mg යට 2යි කියලා ඔන්න s හොයාගත්තා. ඔකොම පැත්තකින් තියාගමු ඕන වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ r හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් r කියන එක තියෙන සිම්පල් m මත ඒකින්ද මම කරන්නේ මේ සිම්පල් m ගේ ඉහළට බල පහළට සමාන. එතකොට මේ සිම්පල් m මත නැත්තම් මේ කුටි දෙකෙන් එකක් තෝරගන්න. මම මෙයාව තෝරගන්නවා. මෙයාගේ ඉහළට තියෙන r නේ. මොන r තියෙනවා. මෙයාගේ පහළට මොකද්ද තියෙන්නේ? mg තියෙනවා. සිම්පල් mg. හැබැයි එච්චරද? ඔයාලට තේරෙනවද මෙන්න මේ s ගේ සිරස් විභේදනයක් ආයේ පහළට තියෙනවා කියලා. මොකක්ද ඒක? s දැන් මේ 45 කෝණයෙන් ඉවතට ගියාමනේ මේක එන්නේ s sin 45 නේ. එහෙනම් දාන පහළට තියලා ඊට අමතරව මොකද්ද? s ගේ සිරස් විභේදනය. s sin 45ක් තියෙනවා. අන්නම තමයි. ඒතර r සමානයි mg ධන s කියන එක කලින් හොයාගත්තා. ඒක ආදේශ කරන්න. මූල 2යි mg යට 2 ඔයාලගේ sin 45 යනවා ඒකට මූල 2. එතකොට මෙතන වුණා මූල 2ට මූල 2 කැපෙනවා. පොඩ්ඩක් ඕනනම් තව සුළු කරගත්තොත් අර පොදු හරිය දාලා 2යි mg ධන mg බෙදීම 2. ඔන්න r ආවා. ඊට පස්සේ මෙයාගෙම මේ කෝණය එක සිම්පල් m ගෙම වම් පැත්තට තියෙන බල දකුණු පැත්තට තියෙන බලට සමාන කරනවා. මොකද්ද සිම්පල් m ගේ වම් පැත්තට තියෙන බල? මේ s ගේ මෙන්න මේ s ගේ තිරස් විභේදනයක් තියෙනවානේ මෙන්න මේ පැත්තට. ඒක මොකද්ද? s මේ 45 කෝණේ දිශාවට ඉඳලා s cos 45 කියලා මේක ගන්න පුළුවන්. එහෙනම් වම් පැත්තට තියෙන්නේ s cos 45. දකුණු පැත්තට තියෙන්නේ ඝර්ෂණ බල F. හරි S කියන එක ආපහු මෙතනින් ආදේශ කරන්න. මූල 2යි mg බෙදීම 2 ඔන්න S. cos 45 කියන්නේ එකකට මූල 2යි. F කියන්නේ μr නේ. මම ඝර්ෂණ බලය වෙනකොට μr කියලා දැම්මා. එතන මූල 2ට මූල 2 කැපෙනවා. පේනවනේ. හරි. ඊට පස්සේ මම මෙතනින් මේ පැත්තට එන ඉඩ මදි වගේනේ. එතකොට mg බෙදීම 2 ඉතුරු වෙනවා වම් පැත්තේ. සමානයි μ r වෙනකොට මේ කලින් හොයාගත්ත ආයෙක ගන්න. 2යි mg ධන mg යට 2. r වෙනකොට දානවා 2යි mg ධන mg බෙදීම 2. දැන් මෙතනත් ළමයි මේ 2 කැපෙනවා. මේ හැම පදෙම g එකක් තියෙනවා. g ටිකත් කැපිලා. දැන් මෙතන වරහන් සුළු කරන්න. ඒතර m සමානයි 2යි μ m ධන μ m කියලා. μ m මේ පැත්තට ගමු. එතකොට m ඍණ m ඍණ μ m මෙහෙට ඍණ μ m වෙනවා. සමානයි 2යි μ m. මෙතන කැපිටල් M පදේ විදියට ගන්න. එතකොට 1 ඍණ μ සමානයි 2යි μ m වෙනවා. එතකොට කැපිටල් M එකතු කරොත් 2යි μ m යට 1 ඍණ μ කියලා අපිට උත්තරය ලැබෙනවා. ඔන්න කැපිටල් M ගේ අගය අපිට ලැබුණා. මට හිතෙන්නේ ඒක තේරෙන්නේ නැති. හිමින් සැරේ බලන්න ආයේ මහා ලොකු දේවල් නෑ. හැබැයි අපි හරියට බල රූප සටහන ලකුණු කර ගන්න ඕන. බල ටික හරියට අඳුර ගන්න ඕන. ඊට පස්සේ ඉතින් අර ඉහළට බල පහළට සමාන කරන ඒවායි වමට බල දකුණට සමාන කරන ඒවායි තමයි තියෙන්නේ. හොඳයි. ගොඩක් හොඳ ගානක්. එහෙනම් මේකත් ඔයාලගේ සටහන් පොතට එකතු කරගන්න. හොඳයි ළමයි. අපි තව ගානකට යන්. එක ප්‍රශ්න අංක 76. හරි. කියවගමු 76. ටිකක් ඔයාලගේ මට්ටමට වඩා ටිකක් වැඩි කියලා හිතෙනවා. එනට කමක් නැහැ මේකත් අහගන්නකෝ අහලා ලියාගෙන තියාගන්න. හරි කියවගමු. 76 වෙනි ගාන.
මේසයක රළු තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති පෙට්ටියක් කැපිටල් F විශාලත්වයකින් යුතු තිරස් විචල්්‍ය බලයකින් අදිනු ලැබේ. දී ඇති කැපිටල් F වගයකට පෘෂ්ඨය මගින් පෙට්ටිය මත ක්‍රියා කරන කැපිටල් R සංප්‍රයුක්ත බලය. පොඩ්ඩක් ඉරක් අහගන්න මේ වචනයට. කැපිටල් R සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ අභිලම් ප්‍රතික්‍රියාව නෙවෙයි. කැපිටල් R සංප්‍රයුක්ත බලය. රූපයේ දැක්වෙන ආකාරයට තිරස් දිශාව සමග තීටා කෝණයක් සාදයි. F සමග තීටා කෝණයේ විචලනය වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා අහලා තියෙනවා. හරි. එතකොට ළමයි මේ රූපේ මම පොඩ්ඩක් අඳින්නම්. ඊට පස්සේ ඔයාලට ගන්න තේරුම් කරලා දෙන්න ඕන නේ. ඔන්න මේසෙ තියෙනවා. මේසෙ මත පෙට්ටියක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ වම් පැත්තට F බලයක් ඇති කරනවා. යොදනවා. යොදන බලය තමයි මේ F කියන්නේ. එතකොට ඊට පස්සේ මේසය මගින් පෙට්ටිය මත ඇති කරන සංප්‍රයුක්ත ප්‍රතික්‍රියාව කියන මෙහෙම R කියලා එකක් දීලා තියෙනවා. මේ R කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගමු. සහ මෙන්න මේ කෝණය θ කියලා දීලා තියෙනවා. කොහොමද අපෙන් අහන්නේ මේ θ සමග F වෙනස් වෙන ආකාරය පෙන්වන ප්‍රස්ථාරය. θත් එක්ක F ගේ විචලනය දක්වන ප්‍රස්ථාරය මොකක්ද කියලා. එතකොට ළමයි අපි ඔය ගාන හදන්න මුලින්ම තේරුම් ගන්න ඕන එක තමයි මේ R කියන්නේ මොකක්ද කියලා. ඔය R කියන්නේ මේක ඇත්තටම. R කියන්නේ දැන් මේ අවස්ථාවේ මේ මේසය මගින් අනිවාර්යෙන් අභිලම් ප්‍රතික්‍රියාවක් ඉහළට ඇති කරනවා. ඒකට දැන් මම R අකුර දාන්න අපි සාමාන්‍යයෙන් R දැම්මට දැන් මෙතන R එකක් තියෙන නිසා මම වෙන අකුරක් දාන්න. S කියන අභිලම් ප්‍රතික්‍රියාව. ඊට අමතරව චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඝර්ෂණ බලයකුත් ඇති වෙනවා. හරි. මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්තය තමයි R කියන්නේ. තේරෙනවද? අභිලම් ප්‍රතික්‍රියාවේ ඝර්ෂණ බලයේ සංප්‍රයුක්තය තමයි R කියන්නේ. එතකොට අපි මෙහෙම හිතමු ළමයි. අපි මුලින්ම F වැඩි කරගෙන යද්දී F එන්න වැඩි වෙද්දී අපි දන්නවා සීමාකාරී අවස්ථාවේ යොදන බලය ඝර්ෂණ බලයෙන් සමානයි. එතන යොදන බලය වැඩි කරන්න ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. එතකොට මේ දෙන්නගේ සංප්‍රයුක්තෙන් ළමයි R කියන්නේ. එතකොට F වැඩි වෙනවා කියන්නේ මේ සංප්‍රයුක්තය ටික ටික මොකද වෙන්නේ? මේ වැඩි බලය පැත්තට නැඹුරු වෙනවානේ, ලං වෙනවා. එහෙමනේ. නේද? ඕනම වෙලාවක බල දෙකක් දුන්නොත් නේද? එකක් අඩු බලයක් අනිත් එක වැඩි බලයක්. ඒතර හැම වෙලාවෙම සංප්‍රයුක්තයේ ලං වෙන්නේ මොන බලයටද? විශාලත්වයේ වැඩි බලයේ දෙසට ළඟයි. කියන්නේ මේ කෝණය ගොඩක් අඩු වෙනවා. තේරෙනවද? මේකත්. මොකද ත්‍රිකෝණාශ්‍රය ගැහුවත් අපිට ඒක පේනවා. සංප්‍රයුක්තය ළඟයි විශාල බලයට. එහෙනම් F වැඩි වෙන්න මේ R කියන එක ටික ටික මෙන්න මේ පැත්තට ලං වෙනවා. ඒ කියන්නේ මේ θීටා කෝණය එන්න අඩු වෙනවා. එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් තමයි F වැඩි වෙද්දී θ අඩු වෙන්න ඕන කියලා. දැන් බලන්න ඔයාලගේ දීලා තියෙන උත්තර පහේ F වැඩි වෙද්දී θ එන්න අඩු වෙන්න ඕන කියන නිගමනයට දැන් අපි ආව මෙතනින්. F වැඩි වෙද්දී θ එන්න අඩු වෙලා තියෙන මොන ප්‍රස්ථාරවලද බලන්න. පළවෙනි එකේ මුල් ටිකේ හරිනේ θ එන්න අඩු වෙලා. දෙවෙනි එකේ θ එන්න අඩු වෙලා මුල් හරියේ. ඒකත් හරියි. තුනේ බෑ. තුනේ එන්න වැඩි වෙලානේ θ. එහෙනම් තුන්වෙනි ප්‍රස්ථාරය අයින් කරන්න පුළුවන්. හතරෙත් එන්න අඩු වෙලා, පහෙත් මුල් හරිය එන්න අඩු වෙලා. ඉතින් ඒ අපිට ඒ ටික අයින් කරන්න බෑ තාම. තුන්වෙනි එක විතරක් ඔන්න වෙන්න බෑ කියලා ඉවත් කරන්න පුළුවන්. ඊළඟ කරුණ. ඊට පස්සේ තමයි ඔයාලට මතක ඇති ඝර්ෂණ බලයත් එක්ක යොදන බලය වෙනස් වෙන ප්‍රස්ථාරය. එහෙම එකක් යනවා නේද? ඝර්ෂණ බලය යොදන බලයත් එක්ක වැඩි කරගෙන යද්දී එක වෙලාවක මුල් ටිකේ වැඩි වෙලා සමානව නේද? මුල් ටිකේ සම වැඩි වෙලා අර චලිත වෙන්න පටන් ගන්නකොට ක්ෂණිකව ඝර්ෂණ බලය පොඩ්ඩක් අඩු වෙලා නියතුණා. මෙන්න මෙතන ක්ෂණිකව අඩු වෙනවානේ ඝර්ෂණ බලය එකපාරම.
ඒ කියන්නේ ළමයි මේක වැඩි කරගෙන යද්දී යොදන බලය ඝර්ෂණ බලය එක වෙලාවක වැඩි වෙලා ගිහිල්ලා ෂණිකව අඩු වෙනවා. එකපාරම අඩු වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕන? තීට අඩු වෙලා ගිහිල්ලා මේක එකපාරම අඩු වෙද්දී එකපාරම තීට මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. එහෙනම් ඒ කියන්නේ ඔය ප්‍රස්ථාරවල එක තැනකදී මොකද වෙන්න ඕන? අර මෙන්න මෙතනදී ඝර්ෂණ බලය ෂණිකව අඩු වෙද්දී තීට එකපාරම වැඩි වෙන්න ඕන. එහෙනම් බලන්න දැන් ආපහු ඉතුරු වෙච්ච උත්තර හතර දිහා ප්‍රස්ථාරවල පළවෙනි ප්‍රස්ථාරේ නේද? F අඩු වෙලා ගිහිල්ලා එකපාරම F පොඩ්ඩක් වැඩි වෙලා නියත වෙලා තියෙනවා. එහෙනම් ඒක වෙන්න පුළුවන් නේ. එයි F නෙවෙයි sorry තීටා. තීටා එකපාරම වැඩි වෙන්න ඕනේ එපේ මෙතනදී. F අඩු වෙනවා. F අඩු වෙච්ච ගමන් තීටා වැඩි වෙනවා. ඔන්න තීටා පොඩ්ඩක් වෙනවා. ඉතින් පළවෙනි ප්‍රස්ථාරේ වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රස්ථාරේ ඒකේ මෙහෙම ගිහිල්ලා ඒත් එකපාරම වැඩි වෙච්ච එකක් තියෙනවා නේ මෙන්න මෙහෙම. ඒකත් දෙවෙනි එක වෙන්නත් පුළුවන්. ඒතර 1 2 වෙන්න පුළුවන්. 4 5 ප්‍රස්ථාර දෙකේ එහෙම වෙලා නැහැ. එකපාරම වැඩි වීමක් නැහැ. එහෙම වෙන්න එපයි. එහෙනම් 4යි 5යි ප්‍රස්ථාර දෙකත් ඔන්න අපි ඉවත් කළා. හරි. දැන් ඉතුරුනේ මොනවාද? 1 සහ 2 මේ දෙන්න. නේ? හරි ලස්සනට නෑ. 1 මෙයා 2 මෙයා. මේ දෙන්නගෙන් කවුද හරි කියලා අඳුර ගන්න ඕන. ඉතින් ඒක අඳුරගන්න මේ දෙන්නගේ වෙනස්කම මොකක්ද කියලා බලන්න. පළවෙනි වෙනස්කම තමයි මේ එක වෙනස්කමයි තියෙන්නේ. මේ සීමාකාරී අවස්ථාවේදී තීටා f සමග රේඛීයව අඩු වෙලා තියෙනවා පළවෙනි ප්‍රස්ථාරයේ. දෙවෙනි ප්‍රස්ථාරයේ තීටා f එක වක්‍රව තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නම් ළමයි මේ තීටා සහ f අතර සම්බන්ධය රේඛීය සම්බන්ධයක්ද වක්‍ර සම්බන්ධයක්ද කියලා අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි මෙන්න මේ වගේ වැඩක් කරනවා. පොඩ්ඩක් සීමාකාරී ස්ථිතික අවස්ථාව අපි ගමු. කියන්නේ මේ අනිශ්චල අවස්ථාව. එතකොට යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. මෙතන ඊට අමතරව බරක් තියෙනවා. පහළට mg තියෙනවා. ඒ කියන්නේ ලිවෙන්නේ. හරි එතකොට මේ r කියන්නේ මේ sf ගේ සම්ප්‍රයුක්තය. එතකොට මෙයාගේ අපි මොකක්ද කරන්නේ? මෙතන මේ tan θ අපිට හොයන්න පුළුවන්. tan θ කියන්නේ මොකක්ද? කියන්නේ මෙතන මේ දෙන්නගේ සම්ප්‍රයුක්තයෙන් ළමයි ඔය r කියන්නේ. නේද? r කියන්නේ මෙන්න මේ skf ගේ සම්ප්‍රයුක්තය. tan θ කියන්නේ එතකොට මේ ත්‍රිකෝණේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය කියන්නේ s නේ. මේ උසට මේක සමානයි. බද්ධ පාදය කියන්නේ මේක f s බෙදීම f. ඊට පස්සේ tan θ සමානයි. අන්න මේක f නම් මේකත් f. f කියන්නේ fමයි. s කියන්නේ ඉතින් ඒක නියතයක්. s කියන්නේ ng ට සමාන ඉහළට බල පහළට සමාන කරලා s කියන්නේ බල ng. බෙදීම f. එතකොට දැන් මේ බලන්න tan θ සමානුපාතිකයි. ඒ කියන්නේ f කියලා මට මෙතන ලියන්න පුළුවන්. ng කියන්නේ නියතයක්. ඉඳ නියතය අයින් කරොත් මෙන්න මෙහෙම සම්බන්ධයක් මේ දෙන්න අතර තියෙනවා. මේක තමයි මම කිව්වේ චූට්ටක් ඔයාලගේ මට්ටමට වඩා වැඩි කියලා. ඒ වුණාට මෙහෙම ගණන් අහන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම නේ tan θ සහ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන ඔය වගේ සම්බන්ධයක් තමයි θ හා f අතර තියෙන්නේ. මෙහෙම සම්බන්ධයක් කවදාවත් රේඛීය වෙන්න බෑ. වක්‍ර සම්බන්ධයක් වෙන්න ඕන අනිවාර්යෙන් මේක. රේඛීය සම්බන්ධතා කියන්නේ මොනවාද? එහෙනම් θ හා f අතර එන්න ඕන නිකන් y සමාන mx ධන c හරි y සමාන mx ඍණ c හරි ඔය වගේ රේඛීය ප්‍රස්ථාරවල සමීකරණයට සමාන සම්බන්ධයක් ලැබෙන්න ඕන. අපිට එහෙම එකක් ලැබුණ නැහැ. අපිට එහෙම එක යට f ට තමයි සමානුපාතික වෙන්නේ. ඒත් tan θ. ඉතින් මේ වගේ සම්බන්ධතා අනිවාර්යව වක්‍රයි. ඉතින් මම මේකට ඕන ඉතල එක ලියන්නම්. මේ අණුව අපි හිතුනේ. මේ අණුව θ හා f
සම්බන්ධතාව නැත්නම් ප්‍රස්ථාරය රේඛීය විය නොහැක. රේඛීය ප්‍රස්ථාරයක් නම් ලැබෙන්න බෑ. අනිවාර්යෙන් වක්‍ර ප්‍රස්ථාරයක් ඉන්නවා. එහෙනම් එක නෙවෙයි තරේ දෙක කියලා අපිට ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේක දැක ගමන් තේරෙනවා මේක රේඛීය සම්බන්ධයක් නන් නෙවෙයි. එහෙනම් වක්‍ර සම්බන්ධය රේඛීය නැත්නම් වක්‍ර වෙන්න බෑ. එහෙනම් රේඛීය වෙන්න බෑ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. එහෙනම් අපිට ඉතුරු වෙන්නේ දෙවෙනි උත්තරේ තමයි. ඒකෙන්ද දෙක උත්තරේ ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි ලොකු කතාවක් කිව්වේ දැන් ලියපුවා සමහරව මම කියන අතර මැකුවත් එක්ක. ඉතින් ඔයාලට තේරෙන විදිහට ආපහු වීඩියෝ එක බලලා හොඳ සටහනක් දාගන්න. මම කෝකටත් මේකත් මේ ස්ක්‍රීන් එකට ලොක් කරලා අරන් දෙන්න. හරි. මම හිතනවා මේක ඔයාලට තේරුණා. හොඳයි ළමයි. අපි එහෙනම් තව එක ගානක් තියෙනවා සාකච්ඡා කරන්න. යන්න 79 වෙනි ගානට කියවලමු. මිදුණු පොකුණක තිරස් පෘෂ්ඨය මත ඇති සිම්පල් m ස්කන්ධයෙන් යුත් කුඩා වස්තුවකට තිරස් දිශාවට v0 ආරම්භක ප්‍රවේගයක් ලැබෙන පරිදි පයින් පාරක් ගසනු ලැබේ. වස්තුව පෘෂ්ඨය මත තිරස් සරල රේඛාවක භ්‍රමණය වීමකින් තොරව චලනය වේ. වස්තුව හා පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකයේ මෙවලු වාත ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් වස්තුව නැවතීමට පෙර ගමන් කරන දුර. ඒක පොඩි ගානක්. ඒක අමාරු නෑ. හරි. රූපයක් ගන්න ඔන්න පොළව. with ice මිදිච්ච ice ලු නේද? ඒකට මේ ලිස්සන එකක් හම්බුත්. වස්තුවක් තියෙනවා. එයාගේ ස්කන්ධය m කියලා කියනවා. එතකොට m ආරම්භයේ v0 වේගයක් දෙනවලු. එතකොට හැබැයි ඝර්ෂණ බලයක් තියෙනවා පිටිපස්සට. ඒ ඝර්ෂණ බලය නම් දීලා නැහැ. හැබැයි ඝර්ෂණ සංගුණකයේ මෙව කියලා කියනවා නේ? ඔව්. ඊට පස්සේ අපි දන්නවා මේ ඝර්ෂණ බලයෙන් නම් මෙහාට ටික වේගය අඩු වෙලා ගිහලා එක තැනක වේගෙ බිඳුවක් වෙනකන් කියලා නවතිනවා. ප්‍රවේගය බිඳුවක් වෙනවා. එතකොට මේ ප්‍රවේගය බිඳුවක් වෙනකොට මෙහා කොච්චර දුර ගිහිල්ලාද විස්ථාපනය තමයි අහන්නේ. ඉතින් අපිට පුළුවන් ළමයි මෙයාගේ මන්දණය හොයාගන්න. නැත්නම් ත්වරණය හොයාගන්න පුළුවන්. ඒකට ඉතින් මේ පැත්තට සමානයි m එක. f කියන්නේ එතකොට ඍණ f නේ. අපි දකුණු දිශාවට බලය හොයන්නේ. අපිට ඝර්ෂණ බලය වම් පැත්තට තියෙන f වෙනකොට ඍණ f කියලා දාමු ඝර්ෂණ බලය. ස්කන්ධයෙන් ත්වරණය. f කියන්නේ μr. එතන μr සමානයි m. ඍණ μr කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අපි දන්න අභිලම්බ ප්‍රතික්‍රියාව මෙයාගේ බරට සමානයි. එහෙනම් r කියන්නේ mg. මම ඒක අඳින්නේ නැහැ. r එකට mg දාන්න. m to m කැපෙනවා. එතකොට a සමාන වෙනවා ඍණ μg. මේ ඍණ ලකුණක් ආයේ ඒක වන්දනයක් නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මේ දිශාවට v වර්ග සමානයි u වර්ග ධන 2a චල සමීකරණ. v කියන්නේ අවසාන ප්‍රවේගය බිඳුව. u කියන්නේ ආරම්භක ප්‍රවේගය v0. u ට දාන්න v0. 2a කියන්නේ මොකද්ද? ඍණ μg කලින් හොයාගත්තා. විස්ථාපනය x. එතකොට අපෙන් අහන්නේ x. එතකොට මෙතන එනවා බිඳුව සමානයි v0 වර්ග ඍණ 2a μgx. ඍණ 2a μgx මෙතන ධන 2a μgx වෙනවා. v0 වර්ගය. එතකොට x මෙහන්. එතකොට v0 වර්ගයට 2a μg කියලා අපිට උත්තරය ලැබෙනවා. ඒක පොඩි ගානක් එක අමාරු නෑ. හරි. එතකොට අපිට උත්තරේ විදියට ගන්න පුළුවන් කේද? අංක 1 අපිට ගන්න පුළුවන්. ඒක නේද දීලා තියෙන උත්තරය. ඔව් 79ට අංක 1. හරි. තේරුණා නේද? හොඳයි. ලියන්න. අදට මම කරන්න බලාපොරොත්තු වෙන කොටස ඔය ටික තමයි. එතකොට දැන් 99%ක්ම මේ නිව්ටන් නියම හා ගමිත අවසන්. තව පොඩි දේවල් ටිකක් තියෙනවා කියලා දෙන ඒවා අපි ඉදිරියේදී බලමු.
එහෙනම් ළමයි ඇත්තටම දැන් ඔයාලා හිතාගෙන මේ නිව්ටන් නියම ආගමිකතා කොටස අවසන් කරලා තියෙන්නේ කියලා. හොඳයි ළමයි එහෙනම් මේ සතිය මුකුත් ගෙදර වෙට නෑ. ඔය නෝට් එක හොඳට ලියා ගන්න. දැන්ටමත් ලියාගෙන තියෙන්නේ. ෆොටෝස් ටික ගහලා මට එවන්න අනිවාර්යෙන්. හොඳයි. එහෙනම් ළමයි අපි අදට පන්ති අවසන් කරමු. Thank you හැමෝටම.